සමාජ සංගායනා साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता सुविशुद्धशीलेषु सिन्धूपमस्य समाधिधम्मेषु पाठवी समस्य अनन्तज्ञानेषु गगनोपमस्य नमामि शिरसा श्रीगौतमस्य पिरिसिदु सिलकंद समुद्र सेमा निसल समाधिय मिहिकत सेमा अनंत ज्ञानय अहासक सेमा सिरिपाभियस पिनिपावेवा मोहान्धकारेषु सूर्योपमस्य संसारस्रोतेषु सेतुपमस्य दोषापवाहेषु मेघोपमस्य नमामि शिरसा धम्मामृतस्य मोहांदुर सिंदलन लाहिरो सेमा ससर दियंब मेद पाहुराक सेमा केलेस किलोटो हल वैसक सेमा सदहम रुवनट पिनिपावेवा पटिपत्ति सारेषु सम्माठितस्य उजुभूत मग्गेषु यानागतस्य कुशलेषु धम्मेषु केतुपमस्य नमामि शिरसा सुगतो रसस्य पिलिवेत सारुवेई सुवंदक सेमा दम रसदन वाई मिहिरक सेमा पिन गंग गलना निम्नय सेमा महासंगरुवनट विनिपावेवा साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्य जानेय नुखो भिक्खवे असपुरिसो असपुरिसं असपुरिसो अयं भवन्ति नो हेतं भन्ते साधु भिक्खवे अट्ठानमेतं भिक्खवे अनवकाशो यं असपुरिसो असपुरिसं जानेय असपुरिसो अयं भवन्ति හැම දිනාටම යහපත් උදෑසනක් යහපත් දවසක් වේවා කියලා මම මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරමින් සෙත් ප්‍රාර්ථනා කරමින් අද උදෑසන කාලයේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයෙන් බිඳක්
දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත් හැම දෙනාගේ ජීවිතවලට අවශ්‍ය වන්නේ රැකවරණය, සුවය, සහනය, ආරක්ෂාව සහ සතුටින් ජීවත් වීමේ අවස්ථාවයි. ඒ උදෙසා තමයි ලෝකේ උපන් සෑම දෙනාම වගේ කටයුතු කරන්නේ. හැමෝගෙම බලාපොරොත්තුව කෙසේ හෝ සතුටින් ජීවිතය ගෙවා දැමීම. දුකසේ දුක් විඳ විඳ ලෝකේ ජීවත් වෙන්නට කවුරුවත් කැමති වන්නේ නැහැ. උපන් මිනිසාගේ පරම පැතුමක් තමයි ඉන්න ටික කාලේ කාටත් කරදරයක් නැතිව තමනුත් සුවසේ තම පිරිසත් සමග ජීවත් වීම. තේ අත්ථ ලද්ධා සුඛිතා විරූල්හා බුද්ධ ශාසනේ අනීඝා සුඛිතා හෝත සහ සම්බේහි ඥාතිභි. එහෙමනේ තථාගතයන් වහන්සේ වදාළේ මේ ලෝකයේ ඉන්න මිනිස්සු තම ඥාති හිතවතුන් සමග නිදුක් නිරෝගී සුව ඇතිව කරදරයක් බාධාවක් නැතිව බොහෝ කලක් ජීවත් වේවා. සත්පුරුෂයෝ එහෙමයි ලෝකේ ප්‍රාර්ථනා කරන්නේ. කවදාකවත් සත්පුරුෂයෙක් අනෙකෙකුගේ දුකක් කැමති වන්නේ නැහැ. අන් අයට කරදරයක්, බාධාවක්, හිංසාවක් පැමිණෙනවා කියලා සත්පුරුෂයාට සතුටක් ඇති වෙන්නේ නැහැ. තමන්ට ඇතිවන දුකක් වගේ අනුන්ගේ දුකක් දකින කෙනා ලෝකේ සත්පුරුෂයෙක්. තමන්ගේ කුසගින්න යම්සේද අනුන්ගේ කුසගින්නත් එසේ දකින්නට පුළුවන් නම් එයා මේ ලෝකයේ සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක්. තමන්ගේ නැති බැරිකම් යම්සේද එලෙසින් අන්‍යයන්ගේ නැති බැරිකම් පිළිබඳව තම හදවතට දැනෙනවා නම් එයා මේ ලෝකයේ සත්පුරුෂයෙක්. ඒ වගේම මේ ජීවිතය ගත කරද්දී අපිට නොයෙක් විදිහ අපහසුතා ඇති වෙනවා. දුක් වේදනා එනවා, කලකිරීම එනවා, චිත්ත පීඩා එනවා, කායික පීඩාවන් එනවා. මේවා Tamanට විතරක් නෙමෙයි. මේ ලෝකයේ සෑම මිනිසෙකුටම මුහුණ දෙන්න සිද්ධ වෙන සිදුවීම්. ඉතින් සත්පුරුෂයා කල්පනා කරනවා මේ ලෝකේ මා වගේම අනිත් අයත් සතුටින් ජීවත් වෙන්නට කැමතියි. මං වගේම මේ ලෝකේ හැම දෙනාම වගේ කටට රහට කෑම වේලක් කාලා හොඳට ඇඳලා පැළඳලා ගේ දොර මේවත් තබාගෙන යාන වාහන මිලදී අරගෙන සුවසේ රැකියාවක් කරලා ජීවත් වෙන එක කාගෙත් බලාපොරොත්තුවක්. සුඛ කාමානි භූතානි. ඉතින් එවන් ලෝකේ මම ජීවත් වෙනවා. මම එවන් සමාජයක ජීවත් වෙමින් මම විතරක් සැපයට කැමති වෙලා අනිත් අයගේ දුකට කැමති වෙනවනම් එහෙනම් මම සත්පුරුෂයෙක් නෙවෙයි. එහෙනම් සත්පුරුෂයාගේ චින්තනය වන්නේ කුමක්ද? තමා වගේම මේ ලෝකයේ ජීවත් වන අන්‍යයන්ද සුවපත් වේවා කියන පැතුම සත්පුරුෂයාගේ හිතේ තියෙනවා. මා වගේම මේ ලෝකයේ ඉන්න අන්‍යයනුත් දුක් නැත්තෝ වෙත්වා අන්න හිතන විදිය. මා වගේම මේ ලෝකයේ ඉන්න අන්‍යයනුත් සැප ඇත්තෝ වෙත්වා. නපුරු සිදුවීම් ඒ ජීවිතවලට අත්පත් නොවේවා. මට වගේම අන්‍යයන්ටත් නිරෝගීකම ලැබේවා. ආන්න එහෙමයි එයා ප්‍රාර්ථනා කරන්නේ. Tamanට විතරක් නිරෝගීකම ලැබේවා කියලා නෙමෙයි. මා ඇතුළු සත්ව වර්ගයාටම නිරෝගීකම ලැබේවා. එහෙම හිතුවොත් තමයි එයා සත්පුරුෂයෙක් වන්නේ. දැන් ඔබ බලන්න ඔබ සත්පුරුෂයෙක්ද කියලා. ඔබ සත්පුරුෂයෙක් වෙනකම්ම ඔබට සැනසීම ලැබෙන්නේ නැහැ. ඔබ කවදා හෝ දවසක සත්පුරුෂයෙක් වුණා නම් ආන් එදාට ඔබේ හදවත තුලින්ම හරියට උල්පතකින් ජලය උතුරනවා වගේ සත්පුරුෂකම ඒ සමගම සැනසීම සුවය මතුවෙනවා. පින්වතුනි සතුට තියෙන්නේ බාහිර නෙමෙයි. සැනසීම තියෙන්නේ බාහිර වස්තුන්ගේ නෙමෙයි. බාහිර පුද්ගලයන් මත හෝ බාහිර වස්තුන් මත හෝ ලබා ගන්නා සතුට බොහෝම తాවකාලිකයි. ඒක දීර්ඝකාලීන වන්නේ නැහැ. එනිසා බාහිර වස්තුන් මත පාදක කරගෙන සතුට නොලබා තම හදවත තුලින්ම හිතන විදිය, චින්තනය, තමන්ගේ සිතුවිලි ධාරා යහපත් කරගෙන සතුට උපදවා ගන්න පුළුවන් වුණොත් ඒ සතුට බොහෝ කලක් පවතිනවා. දවසක් දෙකක් නෙමෙයි, බොහෝ කලක් ලෝකේ පවතිනවා. තමන්ගේ ජීවිතේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතුට ඇති කර ගැනීම පිණිස සත්පුරුෂයා කල්පනා කරන්නට ඕනි කාටත් දුකක් නොදී. ඒක තමයි වැදගත්ම කාරණය. අපි සතුට වෙන්න ඕනි. හැබැයි අපේ සතුට තව කෙනෙකුට දුකක් වෙන්න බෑ. අපි සැනසෙන්න ඕන. අපි හැබැයි අනිත් අයගේ කඳුළු මතින් සැනසීම හොයනවා නම් ඒක සත්පුරුෂකමක් නෙමෙයි. අපි නිදහසේ ජීවත් වෙන්න ඕනි.
තව බොහෝ දෙනා වහල්කමට අරගෙන නම් ඒ නිදහස හදා ගන්න හදන්නේ. ඒකෙන් ඇති වැඩක් නැහැ. අපි සුවසේ නිදා ගන්නට ඕනේ. තවත් බොහෝ දෙනාට නිින්ද අහිමි කරලා නම් අපි නිදා ගන්න හදන්නේ සුවසේ. එයින් පළක් වෙන්නේ නැහැ. අපි කුස පිරෙන්න ආහාර අනුභව කරන්න ඕනේ. තව බොහෝ දෙනෙකුගේ කුස निराහාර කරලා නම් අපි කුස පුරව ගන්න හදන්නේ. එහෙනම් එතන සත්පුරුෂ ධර්මයක් නැහැ. ඒ නිසා අපි සැනසෙන්න ඕනේ. ලෝකේ බොහෝ දෙනාට සැනසීම ලබා දීලා. ඒ උදෙසා වැදගත් වන්නේ සත්පුරුෂ ධර්මයන්හි පිහිටීමයි. ඉතින් දවසක් දා ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ මිගාර මාතු ප්‍රාසාදය හෙවත් විශාකා මහා උපාසිකාව විසින් කරවා පූජා කරන ලද ආරාමයේ වැඩ සිටියේදී උපෝසත දවසක රාත්‍රී කාලයේ සාන්ත වූ සංවර ඉඳුරන් නැති මහා රහතන් වහන්සේලා දෙස බලා මහා සංඝ පිරිස ආමන්ත්‍රණය කළා. ආමන්ත්‍රණය කරලා තථාගතයන් වහන්සේ අසා වදාරනවා ජානෙය්‍ය නුකෝ භික්කවේ අසප්පුරිසෝ අසප්පුරිසං අසප්පුරිසෝ අයම් භවಂತಿ. මහණෙනි මේ ලෝකයේ ඉන්නවා අසත්පුරුෂයෙක් කියලා කෙනෙක්. කවුද අසත්පුරුෂයා කියන්නේ? අසත් ධර්මයෙන් සමන්නාගත කෙනා. තථාගතයන් වහන්සේගේ ශාසන දායාදයට ගරු කරන්නේ නැහැ. සිල්වත් කමක් නැහැ, ගුණවත් කමක් නැහැ, ඉවසන්නේ නැහැ, මෛත්‍රියක් වඩන්නේ නැහැ, කරුණා මෛත්‍රිය නැහැ, කර්මයේ ඵලය දකින්නේ නැහැ, මෙලෝ පරලෝ විශ්වාස කරන්නේ නැහැ. ආන්‍යයට කියනවා අසත්පුරුෂයාය කියලා. අනිත් අයට දුක් දෙනවා, දුක් දීලා තමන් සතුටු වෙනවා. එයාට කියනවා අසත්පුරුෂයා කියලා. කළ ගුණ අමතකයි, ප්‍රත්‍යුපකාර අමතකයි. ආන්‍යයට අසත්පුරුෂයා කියලායි කියන්නේ. අම්මා තාත්තට සලකන්නේ නැහැ, දුව දරුවන්ට සලකන්නේ නැහැ, දුරාචාරයන්හි ගිලී වාසය කරනවා. ඒ වගේ කෙනෙක් සත්පුරුෂයෙක් නෙවෙයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ විමසා වදාරනවා මහණෙනි, එවන් අසත් ධර්මයන්ගෙන් සමන්නාගත පුද්ගලයාට තවත් අසත්පුරුෂයෙකු හඳුනා ගන්න පුළුවන්ද? මේක බොහොම ගැඹුරු කාරණයක්. මේ ලෝකේ පුද්ගලයෝ එකට ජීවත් වෙද්දී ඔවුනොවුන් හඳුනා ගැනීම අවශ්‍යම දෙයක්නේ. පුද්ගලයන් හඳුනා නොගෙන ඇසුරු කරන්න යන්නේක බොහොම භයානකයි. හරියට තේරුම් ගැනීම කෙටි කාලයකින් සිද්ධ කරන්නත් බෑ. දීර්ඝ කාලයක ඇසුරකින් ප්‍රඥාවන්තයාට තමයි කවුද මේ පුද්ගලයා කියලා හඳුනා ගන්නට ලැබෙන්නේ. ඉතින් එහෙම පුද්ගලයෙක් හඳුනා ගැනීමේදී ඒ හඳුනා ගන්නට වෙරදරන පුද්ගලයා නැත්තම් ඒ පුද්ගලයා ඒ සඳහා සුදුස්සෙක් වෙන්නට ඕන. ඒ කියන්නේ ප්‍රඥාව තියෙන්නට ඕනේ, සිහි කල්පනාව තියෙන්න ඕනේ, එයා සත් ධර්මයේ පිළිලා ඉන්න ඕනේ. එහෙම වුණොත් තමයි තව කෙනෙක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ විමසනවා මේ ලෝකේ කවුරුන් හෝ අසත්පුරුෂයෙක් එහෙම නැත්නම් අසත්පුරුෂ ධර්ම වලින් යුක්ත කෙනෙකුට පුළුවන්ද තවත් අසත්පුරුෂයෙකු හඳුනා ගන්න? ඉතින් භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා නොහේතම් භන්තේ ස්වාමීනි, ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් අසත්පුරුෂ නම් තවත් අසත්පුරුෂයෙක් එයාට හඳුනා ගන්න බෑ. ඒ විතරක්ද සත්පුරුෂය හඳුනා ගන්නත් බෑ. නැවත මා ඔබට කියන්නම් අසත්පුරුෂයාට සත්පුරුෂය හඳුනා ගන්නත් බෑ, අසත්පුරුෂය හඳුනා ගන්නත් බෑ. ඒක තමයි අසත්පුරුෂයාගේ ලක්ෂණය සහ අසත් ධර්මයේ ස්වභාවය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සාදු භික්කවේ අට්ඨානමේතම් භික්කවේ අනවකාසෝ යං අසප්පුරිසෝ අසප්පුරිසං ජානීය අසප්පුරිසෝ අයම් භවಂತಿ. මෙතෙමේ අසත්පුරුෂයෙක් කියා හඳුනා ගන්නට බෑ. කාටද? අසත්පුරුෂයාට හඳුනා ගන්න බෑ. එහෙනම් පැහැදිලි අසත්පුරුෂයා කියන කෙනා මනුෂ්‍යත්වය හඳුනන කෙනෙක් නෙමෙයි. අසත්පුරුෂයා කියන කෙනා ගුණ රසය හඳුනන කෙනෙක් නෙමෙයි. අසත්පුරුෂයා කියන කෙනා ධර්මයේ පිහිටපු කෙනෙක් නෙමෙයි. අසත්පුරුෂයා කියන කෙනා සීලාදී ගුණයන්හි රස හඳුනන කෙනෙක් නෙමෙයි. අසත්පුරුෂයා දන් දෙන කෙනෙක් නෙමෙයි. අසත්පුරුෂයාගේ හදවතේ කරුණා මෛත්‍රිය නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරලා නැවත වතාවක් වදාරනවා අසත්පුරුෂෝ භික්කවේ අසත් ධම්ම සමන්නාගතෝ හෝති. මේ අසත්පුරුෂයා කියන කෙනා ධර්මතා කරුණු 7කින් යුක්ත වෙනවා. අසත්පුරුෂයා කියන කෙනා කරුණු 7කින් යුක්ත වෙනවා. මොනවද කියලා විමසා බලමු. තථාගතයන් වහන්සේ අපට අසත්පුරුෂයා තෝරා ගැනීම පිණිස කියා දුන්නේ. සැබවින්ම පින්වතුනි මේ ධර්මය අහද්දී ඔබ සත්පුරුෂයෙක් වෙන්නයි කල්පනා කරන්න ඕනේ. එහෙම නැත්නම් අසවලා අසත්පුරුෂයෙක් කියලා තව කෙනෙක්ව අපහසුතාවයට
පීඩණයට පත් කරන්න යන්න එපා. අපි කාගේ ජීවිතවල සත්පුරුෂකම් වගේම අසත්පුරුෂකම් තියෙනවා. කෙනෙකුගේ ජීවිතයේ අසත්පුරුෂකම් බහුල වුණොත් එයාගේ ජීවිතේ බබලන්නේ නැහැ. සත්පුරුෂකම් බහුල වුණොත් එයාගේ ජීවිතේ බබලනවා. ජීවිතයක ආනුභාවය රඳා පවතින ගුණ ධර්ම මත මිසක් ධනය, නිලය, කුලය, බලය නිසා නෙමෙයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අසත්පුරුෂයා කියන කෙනාගේ පළමු ලක්ෂණය තමයි අසත් ධර්මයන්ගෙන් සමන්නාගත වීම. ඒ වගේම දෙවන ලක්ෂණය තමයි අසත්පුරුෂ භක්ති හෝති. ඒ අසත්පුරුෂයා හැම වෙලාවකම කැමති වෙන්නේ අසත්පුරුෂයන් ඇසුරු කරන්නමයි. අසත්පුරුෂයන් තමයි භක්තිමත් වෙන්නේ. ඊළඟට අසත්පුරුෂ චින්තේ හෝති. අසත්පුරුෂ ආකාරයෙන්මයි හිතන්නේ. යහපත් විදියට හිතන්නේ නැහැ. අයහපත් විදියටමයි හිතන්නේ. අසත්පුරුෂ මන්ති. අයහපත් මන්ත්‍රණයන් සාකච්ඡාවන් කරනවා. තව කෙනෙක් දුකට හෙලන්න, පීඩාවට හෙලන්න තමයි එයා කල්පනා කරන්නේ, සාකච්ඡා කරන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ වදාරනවා අසත්පුරුෂ වාචෝ. අසත් ධර්ම වචන, අසත්පුරුෂ වචන, ලාමක වචන තමයි එයා කතා කරන්නේ. ඒ වගේම අසත්පුරුෂ කම්මන්තෝ. එයා කරන දේවල් යහපත් දේවල් නෙමෙයි, දුස්සීලකම් කරනවා. නැත්තම් අසත්පුරුෂ කර්මාන්ත කරනවා. ඊළඟට අසත්පුරුෂ දිට්ඨි. එයාගේ දෘෂ්ටිය දැක්ම යහපත් නෑ, අයහපත් දැක්මක් එයාට තියෙන්නේ. ඒ වගේම අසත්පුරුෂ දානං දේති. එයා දෙන දානය සත්පුරුෂ දානයක් නෙමෙයි, අසත්පුරුෂ දානයක්. එතකොට මෙන්න මේ කියන කරුණු හතෙන් යම් පුද්ගලයෙක් සමන්නාගත වේ නම් ආන්‍යා අසත්පුරුෂයෙක් කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරලා නැවත ඒ කරුණු එකින් එක පුදුම කරුණාවකින් අප කෙරේ අනුකම්පාවකින් තෝරා දෙනවා. ඒක තමයි මෙතන විශේෂයෙන් අපි විමසා බලන්නට ඕන. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කතංච භික්කවේ අසත්පුරිසෝ අසත් ධම්ම සමන්නාගතෝ හෝති. ඔන්න දැන් ඔබ බලන්න ඔබේ ජීවිතය දිහා, ඔබේ හදවත දිහා. මේ කියන දුරුගුණ මා සතුව තිබේද? තියෙනවා නම් මොකද කරන්න ඕන? මේවා අයින් කරගන්න කටයුතු කරන්න. එහෙනම් මේ දුරුගුණ නැත්තම් ඔබේ ජීවිතේ මේවා උපදින්න දෙන්න එපා කවදාකවත් මේ ජීවිතේ. ආන්නේ විදිහට මේ වැරද්ද ඔබේ ජීවිතේ නැත්නම් ඔබ සතුටු වෙන්න. අව්‍යාජව සතුටු වෙලා නැවතේ වැරද්ද කරන්න හිතන්න එපා. එහෙම වුණොත් තමයි ඔබ මේ දහම ජීවිතයට ගලපා ගත්තා වෙන්නේ. අපි කවදා වුණත් ජීවිත වලින් සමුගන්න පිරිසක්නේ. හැමදාකම ජීවත් වෙන්නට ලැබෙන්නේ නැහැ. ජීවත් වෙන කුඩා කාලයේ සතුටින් ජීවත් වෙන්නත් ඕන. තව කෙනෙකුට කරදරයක් වෙන්න තියන්නත් හොඳ නැහැ. පරලොව ගමන අන්තරාය කර වෙන්නත් බෑ. ඒ වගේම හොඳ කීර්ති නාමයක් දිනා ගන්නත් ඕන. ඒ වගේම මේ උතුම් දහමෙන් විනයෙන් සුව සොම්නස මතු කර ගන්නත් ඕන. ආධ්‍යාත්මික සතුට, බාහිර සතුට, ලෞකික සැනසීම, ලෝකෝත්තර සැනසීම, මේ උභයාංශයම සංවර්ධනය කරගත් පුද්ගලයෙක් තමයි බොහොම ශක්තිමත් කෙනෙක් කියලා කියන්නේ. එහෙම නැත්නම් පිරිපුන් චරිතයක් කියලා කියන්නේ. ඔබ මේ ජීවිතේ පිරිපුන් චරිතයක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒ වගේම ඔබ හැකියාවන්ගෙන් යුක්ත, කිසිවෙකුටත් බාධා කරදර නොකරන, තමන්ගේම පාඩුවේ ජීවත් වන වගේම මේ ලෝකයේ කාටත් ආදර්ශයක් සපයන කෙනෙක් වෙන්න කැමති නම් මේ කියා දෙන පාඩම ජීවිතය තුළට ගල්ප ගන්න බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මොනවද ඒ අසත්පුරුෂයාගේ ජීවිතයේ ඇති අසත් ධර්ම කාරණා? ඉද භික්කවේ අසත්පුරිසෝ අස්සද්ධෝ හෝති. ඒක තමයි පළවෙනි කාරණය. අසත්පුරුෂයා අශ්‍රද්ධාවන්තයි. එයා ශ්‍රද්ධාවන්ත නැහැ. අශ්‍රද්ධාවන්තයි කියන්නේ තථාගතයන් වහන්සේ ගැන පැහැදීමක් නැහැ. එහෙනම් පළමු කාරණය මේ ලෝකේ අසත්පුරුෂයාගේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් එයාගේ හිතේ නැහැ. එයාගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයක් නැහැ. සද්ධහති තථාගතස්ස බෝධින්. ශ්‍රද්ධාව කියන්නේ කුමක්ද? තථාගතයන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය අදහා ගන්නවා. ඒ ජීවිතේ පිළිගන්නවා. ඒ අවබෝධය අනුමෝදන් වෙනවා. බුදුරජාණන් වහන්සේ විරාගී හද මඩලක් ඇති කෙනෙක්. සව් කෙලසුන් නසා දමා සංසාර සාගරය තරණය කළා. හැම අතකින්ම දෙවි මිනිසුන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජා ලැබීම පිණිස භාග්‍යය හිමි කරගත්තා. චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමැති සනාතන ලෝ දහම අවබෝධ කළේ ගුරුවරයෙකුගෙන් අහලා නෙමෙයි. ස්වයම් භූ ඥාණයෙන්මයි අවබෝධ කළේ.
ඒ බුදුරජාණන් වහන්සේ විද්‍යා චරණ ධර්මයන්ගෙන් පිරිපුන් ජීවිතයක් ඇතිව දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පවා සාධුකාර පිදුම් ලබමින් මේ පොළොවේ ජීවත් වුණා වැඩ හිටියා. ඒ වගේම ගමන යහපත් හිතපු විදිය යහපත්යේ තථාගතයන් වහන්සේගේ කෙලවරක් නැති සංසාර ගමනේදී ඒ භාග්‍යවතුන් වහන්සේ පරෝපකාරයේ වෙනුවෙන්ම කල්පනා කළා. ඇති හැකි සෑම දෙයක්ම ජීවිතේ පවා දන් දුන්න දාන පාරමිතාව පෙරුවා. ඒ වගේම ජීවිතේ පවා පරදුවට තබා සීලය ආරක්ෂා කළා. සීලය බින්දෙන්න දුන්නේ නැහැ ජීවිතේ නැති වුණා. ඒ වගේම රාජ සැප අතහැර දමා, සිටු සැප අතහැර දමා, ඒ වගේම සෙසු සැප සම්පත් අතහැර දමා ඒ තථාගතයන් වහන්සේ නෙක්ඛම්ම පාරමිතාව පෙරුවා. මේ විදිහට පාරමී ධර්ම පුරා ලෝතුරා බුද්ධ රාජ්‍යයට වැඩම කළා. එබැවින්නේ තථාගතයන් වහන්සේ සොඳුරු ගුණ ඇතිසේක. මෙන්න මේ විදිහට ඒ පුද්ගලයා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය ගැන සිතේ පැහැදීමක් ඇති කර ගන්නවා. හොඳ එළඹි සිහියක් ඇති කර ගන්නවා. අහෝ මාලද සැනසීම භාග්‍යය අපමණයි. මට ඒ භාග්‍යවතුන් වහන්සේ නිසා උදාර රැකවරණයක් ලැබුණා. මගේ ජීවිතේ සුමගට ආවා. මම වැරදි මාවතක ඇවිද හිටියේ. අන්දමන්ද වී ගිය මගේ ජීවිතය සැබෑ අරුතක් කරා යොමු කළේ බුදුරජාණන් වහන්සේ කියලා ඒ ශ්‍රාවකයා අවබෝධයෙන් යුක්ත වූම ශ්‍රද්ධාවක් ඇති කර ගන්නවා. ආන්න එක තමයි සත්පුරුෂයාගේ ස්වභාවය. සත්පුරුෂයාගේ ස්වභාවය. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා අසත්පුරුෂයා ඒ අසත්පුරුෂයාට එහෙම ශ්‍රද්ධාවක් නැහැ. තථාගතයන් වහන්සේ ගැන පිළිගැනීමක් නැහැ. තථාගතයන් වහන්සේගේ ජීවිතය ගැන ගෞරවයක් නැහැ. ඒක පළමු ලක්ෂණය කාගේද? අසත්පුරුෂයාගේ. අස්සද්ධෝ හෝති. ඊළඟ දෙවන කාරණේ තමයි අහිරිකෝ හෝති. හිරිය කියලා කියන්නේ පවට ලැජ්ජාව. එතකොට අසත්පුරුෂයා කියන කෙනා කිසිම තැනක පවට ලැජ්ජා වෙන්නේ නැහැ. එයාගේ රසය තමයි එයාගේ විනෝදය තමයි පුළුවන් තරම් පව් කිරීම. එයාට පව් කරනකොට කිසිම පැකිලීමක් ඇති වෙන්නේ නැහැ. ඕන වැරද්දක් කරනවා. එලිපිටත් කරනවා, සැඟවිලත් කරනවා. ආන්න එක මතක තියාගන්න අසත්පුරුෂයෙකුගේ ලක්ෂණයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ කාරණය ලෙස අනුත්තාපි. ඔත්තාපි කියලා කියන්නේ විපාකයට බය වෙනවා. අකුසල විපාකයට බය වෙනවා. අනුත්තාපි ඒ කියන්නේ අනුත්තාපි කියනකොට යා අකුසලයට ලැබෙන විපාකයට බය වෙන්නේ නැහැ. අකුසල් කරපු කෙනෙකුට යහපතක් වෙන්නේ නැහනේ. ඒක කවුරුත් පිළිගන්න කාරණයක්නේ. මෙලොවදීම යහපතක් වෙන්නේ නැහනේ. කවුරු කොහොම කළත් මොන જાතිකෙක් පව් වැඩ කළත් එයාට මේ ජීවිතේම කොටසක් හම්බ වෙනවා. හොඳට ජීවිතේ නුවණින් බලන්න ලෝකයේ දිහා. කොච්චර හරි පව්කම් කරන අයට මේ ජීවිතයේම පසුතැවෙන්න වෙනවාමයි. මැරෙන්න මොහොතකට හරි පෙර එයා විඳවනවාමයි. ඉතින් ඒ කාරණේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පසක් කොට ගත්තා. පසක් කරගෙන දේශනා කරනවා අසත්පුරුෂයා කියන කෙනා පවට බය නැහැ, විපාකයට බය නැහැ. අකුසලයට ලැජ්ජා වෙන්නෙත් නැහැ. එයා විපාකයට බය වෙන්නෙත් නැහැ. අසත්පුරුෂෝ අපස්සුතෝ හෝති. ඊළඟ කාරණේ තමයි අපස්සුතයි. ඒ කියන්නේ යා ධර්මයේ දන්නේ නැහැ. මොනව දැනගත්තත් වැඩක් නැහැනේ ධර්මයේ දන්නේ නැත්තම්. තථාගතයන් වහන්සේගේ ධර්මයේ නොදන්න ජීවිතය හරියට අන්ධකාරයේ ඉපදිලා අන්ධකාරයේ පැවතිලා අන්ධකාරයේ නැති වෙලා යන ජීවිතයක් වගේ. ඒක නිසා බුදුබණ නොදැනීම ජීවිතයේ ලොකුම අඩුවක්. මොනම දැනගෙන හිටියත් තථාගත ධර්මයේ නොදනී නම් ඒ ජීවිතයෙන් පළක් නැහැ. හිස් ජීවිතයක්. බොහෝ දේවල් හිතවල පුරවගෙන තියෙනවා තමයි. නොඑක් භාෂා ඥාන, ශාස්ත්‍ර ඥාන, ශිල්ප කලා මේවා ගැන හොඳ දැනුමක් ඇති. හැබැයි එයා දන්නේ නැත්නම් බුදුබණ එහෙනම් එයාගේ ජීවිතේ දැනුමක් තියෙන කෙනෙක් කියන්න බෑ. එයා සැබෑ උගතෙක් නෙමෙයි. එයා සැබෑ ඥානවන්තයෙක් නෙමෙයි, ප්‍රඥෙක් නෙමෙයි. එයා සැබවින්ම මේ ලෝකේ ප්‍රභූවරයෙක් වෙන්නේ නැහැ. තවත් වෙදයකින් කිව්වොත් එයා ගරු කළ යුත්තේක් නෙමෙයි. එයාට තථාගත ධර්මයේ ගැන අවබෝධයක් නැහැ. අල්පශ්‍රුතයෙක්. ලෝකේ බොහෝ විෂයන් ගැන අහලා දැනගෙන තිබුණාට වැඩක් නැහැ මේ උදාාර ධර්මයේ දන්නේ නැත්නම්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසීතෝ හෝති. ඊළඟට මේ අසත්පුරුෂයාගේ ස්වභාවයක් තමයි ධර්ම නියාමයක් තමයි කුසීතෝ. කම්මැලි, හරීම කම්මැලි. ඒ කියන්නේ කුසල් දහම් උපදවා ගන්න, අකුසල් දහම් දුරු කරන්න, පිනක දහමක යෙදෙන්න, බණ පිරිතක යෙදෙන්න, ඒ වගේම ධර්මපරයායක් අසන්න කම්මැලියා.
සාමාන්‍ය ජීවිතයේත් එහෙම තමයි. සාමාන්‍ය ජීවිතය තුල හැම වෙලාවකම කම්මැලිකමෙන් කල් ගෙවන්න බලනවා. උත්සාහය නැහැ, නැගී සිටීමේ වීරිය නැහැ. බාහා බල පරිචය නැහැ. ඒ වගේම දුක් විඳින්න බෑ, ශරීරයේ හොලවල වැඩක් කරන්න කැමති නැහැ. අතපය වෙහෙසලා වැඩක් කරන්න කැමති වෙන්නේ නැහැ. හැම වෙලාවකම එයාගේ කැමැත්ත වෙන්නේ කුමක්ද? කම්මැලිව සිටීම. ඒක අසත්පුරුෂයාගේ ලක්ෂණයක්. මේ ලෝකයේ හොඳට විමසා බලන්න. කම්මැලි කෙනෙක් කවදාවත් ජය අරගෙන තියනවද ජීවිතේ? බුදුරජාණන් වහන්සේ විමසා වදාරනවා මහණෙනි, කම්මැලි වෙච්ච කෙනෙක් ලෝකේ හරියට රජකම් කරලා තියනවද කියලා. කම්මැලි වෙච්ච කෙනෙක් ලෝකේ සිටුකම් කරලා තියනවද හරියට? කම්මැලි වෙච්ච කෙනෙක් ධනවතෙක් වෙලා තියනවද ලෝකේ? නෑ. කවුරු හරි කෙනෙක් මේ ලෝකේ ධනවතෙක් වුණා නම්, සමතෙක් ජගතේ බලවතෙක් වුණා නම්, ලෞකිකත්වයේ තුල යම් ඉලක්කයක් වෙත ගමන් කළා නම් එයා කම්මැලි නැති කෙනෙක්. ඉතින් මේ කුසීත වීම සත්පුරුෂයාගේ ලක්ෂණයක් නෙමෙයි, අසත්පුරුෂයාගේ ලක්ෂණයක්. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුට්ඨස්සති කියලා කාරණයක්. අසත්පුරුෂයාගේ ඊළඟ ලක්ෂණය සිහි මුලා වීම, මුට්ඨස්සතිය. ඒ කියන්නේ සිහි කල්පනාවක් නැහැ. කලේ මොකක්ද කියලා දන්නේ නැහැ. නොකලේ මොකක්ද කියලා දන්නේ නැහැ. කිව්වද නැද්ද කියලා දන්නේ නැහැ. ගියාද නැද්ද කියලා දන්නේ නැහැ. දොර වැහුවද නැද්ද කියලා දන්නේ නැහැ. ඉතින් මේ වගේ ජීවිතේ බොහෝ කටයුතු යාට ක්ෂණයකින් අමතක වෙලා යනවා. මේ කරපු දේ මේ අමතකයි. මේ කියපු දේ මේ අමතකයි. මේ දීපු පොරොන්දුව මේ අමතකයි. ආන්න එකට කියනවා සිහි මුලා වීම කියලා. එයාට කුසලයේ ගැන වැටහෙන්නේ නැහැ, අකුසලයේ ගැන වැටහෙන්නේ නැහැ. කුසල අකුසලයේ තෝරගන්න දන්නේ නැහැ. අකුසලයේම අගය කරනවා. අකුසලයේම රහ කර කර කතා කරනවා. ඇයි සිහි මුලා වෙලා ඉන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ අසත්පුරුෂයාගේ ලක්ෂණයක් තමයි මුට්ඨස්සති. සිහි මුලා වෙලාමයි කොයි වෙලාවෙ බැලුවත්, මෝහයෙන්මයි කොයි වෙලාවෙ බැලුවත්. ඊළඟට දුප්පඤ්ඤෝ. දුප්පඤ්ඤෝ කියන්නේ ප්‍රඥාවේ ජීවිතේ නැහැ. ප්‍රඥාව කියන්නේ උගත්කමට නෙමෙයි. ප්‍රඥාව කියන්නේ පොතපත කියවලා ඇති කරගත්ත දැනුමටත් නෙමෙයි. ප්‍රඥාව කියන්නේ තථාගත ධර්මයේ ඉගෙනගෙන ඒ බුදුබණ ජීවිතයට ගලපාගෙන ඒ ගලපාගත් ධර්මයේ අනුසාරයෙන් ඇති කරගන්නා ජීවිත පරිඥාණයට, නුවණට කියනවා ප්‍රඥාව කියලා. ප්‍රඥාවන්තය තමයි මේ ලෝකේ සිල් ආරක්ෂා කරන්නේ. ප්‍රඥාවන්තය තමයි මේ ලෝකේ දන් දෙන්නේ. ප්‍රඥාවන්තය තමයි මේ ලෝකේ ගුණ පුරන්නේ. ප්‍රඥාවන්තය තමයි මේ ලෝකේ ජයග්‍රහණය ලබන්නේ. ප්‍රඥාවන්තය තමයි මේ ලෝකේ පවට බය වෙන්නේ. ප්‍රඥාවන්තයාමයි අකුසලයට බය වෙන්නේ. ප්‍රඥාවන්තයාමයි කුසලය අගය කරන්නේ. ප්‍රඥාවන්තයාමයි ජාති නිවීම සැනසීම උදා කරගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරුන් හෝ කෙනෙක් මේ ලෝකේ දුෂ්ප්‍රඥ වේ නම් එයා සත්පුරුෂයෙක් නෙමෙයි. එහෙනම් දැන් ඔබ තේරුම් ගන්නට ඕනි තථාගතයන් වහන්සේ වදාලානේ අසත්පුරිසෝ අසත් ධම්ම සමන්නාගතෝ හෝති කියලා. අසත්පුරුෂයා අසත් ධර්මයන්ගෙන් යුක්තයි කියලා. ඒ අසත් ධර්මයන් මොනවද කියලා මෙතන දේශනා කළා. පළවෙනි කාරණේ අශ්‍රද්ධාව, දෙවන කාරණේ පවට ලැජ්ජා නැතිකම හේවත් අහිරිකය, තුන්වන කාරණේ පවට බිය නැතිකම හේවත් අනොත්තප්පය, හතරවන කාරණය අල්පශ්‍රුත භාවය, එහෙම නැත්නම් ධර්මයේ නොදන්නාකම, පස්වන කාරණේ කුසීත භාවය, හයවන කාරණේ සිහි මුලා වේවත් මුට්ඨස්සතිය, හත්වන කාරණේ තමයි දුෂ්ප්‍රඥ භාවය. මෙන්න මේ කරුණු හතෙන් යුක්ත නම් ඒ පුද්ගලයා කවුද කියලා දැන් ඔබ හිතන්නට ඕනේ. එයා සත්පුරුෂයෙක් නෙමෙයි. ඔබ බලන්න ඔබේ ජීවිතය දිහා. මේ ධර්මය ආදාස මණ්ඩලයක් කරගෙන තමන්ගේ ජීවිතය බලන්න. අනිත් අයගේ ජීවිත නෙමෙයි. අපේ පුරුද්දක් නේ අනිත් අයගේ අඩුපාඩු හොයන එක. තමන්ගේ ජීවිතයේ තියෙන වැරද්ද පේන්නේ නැහැ. නමුත් අනිත් කෙනාගේ ජීවිතයේ තියෙන අංශු මාත්‍ර වැරද්ද උනත් ක්ෂණයකින් දකිනවා. බලන්නේ ස්වභාවයේ හැටි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා අසත්පුරුෂයා කියන කෙනා මෙන්න මේ කියපු ධර්ම හතෙන් යුක්තයි. ඊළඟට තථාගතයන් වහන්සේ වදාලානේ අසත්පුරුෂයාගේ ඊළඟ ලක්ෂණය, ප්‍රධාන ලක්ෂණය අසත්පුරුෂ භක්ති හෝති. අසත්පුරුෂ භක්ති. අසත්පුරුෂයාට කැමති වෙනවා. ඒ කාරණේ තථාගතයන් වහන්සේ වදාරනවා කතංච භික්කවේ භික්ඛු අසත්පුරුෂෝ අසත්පුරුෂ භක්ති හෝති. අසත්පුරුෂයන්ට භක්තිමත් කෙනෙක් වෙන්නේ කොහොමද? දැන් අපිට මේ ලෝකේ ජීවත් වෙද්දී ඇසුරු කරන්න වෙනවනේ පුද්ගලයෝ. කවදාවත් තනියම ජීවත් වෙන්න ලැබෙන්නේ නැහනේ. කතා කරන්න වෙනවා, ගනුදෙනු කරන්න වෙනවා, විශ්වාසය පිහිටවන්න වෙනවා, ඒ වගේම සහයෝගය ලබා ගන්න වෙනවා, අනිත් අයට උදව් කරන්න වෙනවා. මිනිසයා කියන කෙනාට මේ සමාජ ක්‍රමය තුළ උදේකලාවේ එහෙම ජීවත් වෙන්න බෑ. පැවිද්දන්ටත් එහෙමනේ. පරපටිබද්ධාමේ ජීවිකාති පබ්බජිතේන අභින්නම් පච්ච වෙක්කිතබ්බං. පැවිද්දා කියන කෙනා
අනිත් අයගෙන් ලැබෙන ගිහියත්තන්ගෙන් ලැබෙන සිව්පසය ලබාගෙන ඒ සිව්පසය පරිභෝග කළා තමයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට වුණත් පර ප්‍රතිබද්ධ ජීවිතයක් තියෙනවා. අපිත් යන්නට ඕන ගෙන්ගෙට පිණ්ඩපාතේ. අපිත් ඒ ගිහියත්තන්ගේ සිවුරු ලබාගෙන ගෙයත්ව පූජා කරන සේනාසන පාවිච්චි කරලා තමයි අපි ජීවිතේ පවත්වන්නේ. අපිට වුණත් තනියම ජීවත් වෙන්න බෑ. එහෙනම් පැවිද්දන්ටත් බැරි නම් තනියම ජීවත් වෙන්න කාගේවත් උදව්වක් නැතුව ගිහියත්තන්ට කොහොමත් බෑනේ. එහෙනම් ගිහි පැවිදි අපි හැමදෙනාටම ඉතා හොඳ ඇසුරක් අවශ්‍ය වෙනවා. හැබැයි අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි එයා සත්පුරුෂයාට භක්තිමත් නැහැ. අසත්පුරුෂයාට තමයි එයා භක්තිවන්තයෙක් භක්තිමත් කෙනෙක් කැමති කෙනෙක් වෙන්නේ. කොහොමද මේ සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යේතේ සමන බ්‍රාහ්මන අස්සද්ධා අහිරිකා. මේ ලෝකේ ඉන්නම ශ්‍රද්ධාව නැති, පවට ලැජ්ජා බය නැති, ඒ වගේම ධර්මයේ නොදන්නා, තවදුරටත් කිව්වොතින් කුසීත වූ, සිහිමුලා වූ, දුෂ්ප්‍රඥ වූ ශ්‍රමණයෝ ඉන්නවා, බ්‍රාහ්මණයෝ ඉන්නවා, ආගමිකයෝ ඉන්නවා. ආන්නේ අයට කැමති වෙනවා. එතකොට එහෙනම් ඔබ හිතන්න කවුරු හරි කෙනෙක් මේ ලෝකයේ අසත්පුරුෂයාට කැමති වෙනවා නම් ඔය කියපු පවට ලැජ්ජාව නැති, බය නැති, ඒ වගේම කුසල් දහම් දියුණු කරන්නේ නැති, ඔහි ජීවත් වෙන කම්මැලියන්ට කැමති වෙනවා නම් ආන්‍ය අසත්පුරුෂ භක්තිය කියලා කියනවා. අසත්පුරුෂයන්ට භක්තිමත් කෙනෙක්. ඒ වගේම ගේ ගෙදරක ඉන්න කෙනෙක් නම් විසම වැඩ කරන, පව් වැඩ කරන, අසම්මත වැඩ කරන යහළු මිතුරන්ට කැමති වෙනවා නම්, ඔවුන්ට එකඟ වෙනවා නම්, ඔවුන්ගේ ක්‍රියාවන් අගය කරනවා නම් ආන්න එක බොහෝම අනතුරුදායකයි. එමගින් ඒ පුද්ගලයා අසත්පුරුෂයන්ට භක්තිමත් වූ කෙනෙක් වෙනවා. අසත්පුරුෂයාට කැමති, අසත්පුරුෂයාගේ ඇසුරම යා බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟ කාරණය තමයි ඒ අසත්පුරුෂයා කියන කෙනා අසත්පුරුෂයාට කැමති වෙනවා වගේම ඒ අසත් ධර්මයන්ගෙන් සමන්නාගත වූ ශ්‍රමණවරු, බ්‍රාහ්මණවරු ඒගොල්ලන්ට වඳිනවා, පුදනවා. ශ්‍රද්ධාව නැති අයට හරිය කැමති. ඒ වගේම සීලයක් නැති අයට හරීම කැමති. ගුණ ධර්මයක් නැති අයට හරීම කැමති. ගුණ ධර්ම තියෙන අයට කැමති නැහැ. ඔන්නෝක තමයි අසත්පුරුෂයාගේ ලක්ෂණය. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පව් වැඩ කරන කෙනෙක් එයාට එකතු වෙනවා. මොහොතකින් එකතු වෙනවා. හරියට කෙලවලට කෙල එකතු වෙනවා වගේ, මුත්‍රාවලට මුත්‍රා සංසන්දනය වෙනවා වගේ, අසුචියට අසුචිය සංසන්දනය වෙනවා වගේ මේ අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි අසත්පුරුෂයාට බොහෝම කැමති. ඒ වගේ රසවත්, ඒ වගේ වචන වල අහන්න කැමති, ඒගොල්ලොත් එක්ක කතා කරන්න කැමති, ඒගොල්ලොත් එක්ක එකට ජීවත් වෙන්න කැමති. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඊළඟ කාරණය කතංච භික්කවේ භික්ඛු අසත්පුරුෂ චින්තේ හෝති. තුන්වන කාරණේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අසත්පුරුෂ චින්තනයෙන් යුක්තයි කියලා. මේ ලෝකේ ඉන්න යම් පුද්ගලයෙක් ඒ අසත්පුරුෂ චින්තනය තථාගතයන් වහන්සේ වදාරනවා ඉද භික්කවේ භික්ඛු අසත්පුරිසෝ අත්ත ව්‍යාබාධායපි චේතේති. පර ව්‍යාබාධායපි චේතේති. උභය ව්‍යාබාධායපි චේතේති මන්ති චේතේති. මේ ලෝකේ ඉන්න අසත්පුරුෂයා තමන්ගේ ජීවිතයට අනතුරක් කරගන්න කල්පනා කරනවා. කොහොමද තමන්ගේ ජීවිතයට අනතුරක් කරන්න කල්පනා කරනවා කියන්නේ? තමන්ගේ ජීවිතයට අනතුරක් සිද්ධ වෙන දේ තමයි දස අකුසලයේ පිරීම. ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරුව, පරුස වචනය කියලා මේවා කියනවනම් තමන්ගේ ජීවිතයට අනතුරක් වෙනවා කාටත් කලින්. මතක තියාගන්න මේ ලෝකේ යම් පුද්ගලයෙක් අකුසලයක් කරනවා නම්, පාපයක් කරනවා නම් ඒ පුද්ගලයා පළමු කොට තමන්ට අනතුරක් කරගන්නේ. හැබැයි එයත් හිතනවා මම මේ අනුන්ට අනතුරක් කරන්න කියලා. අනිත් කෙනෙකුගේ ජීවිතයට මම මේ පීඩාවක් දෙන්න කියලා. ඒක වැරදි. අනිත් කෙනෙකුගේ ජීවිතයට පීඩාවක් ලැබෙනවා තමයි. නමුත් එයා තමන්ගේ ජීවිතයට වැඩිපුරම පීඩාව එල්ල කරගන්නේ. මොකද යම් කිසි කෙනෙක් අකුසලයක් කරයි නම් එයාට විපාකයක් බැඳෙනවා. ඒ විපාකය නිසා එයා කවදා හෝ දවසක දුකට අනතුරට වැටෙනවා. එහෙනම් තව කෙනෙකුට නපුරුකම් කරන, තව කෙනෙකුට වැරදි කරන, තව කෙනෙකුට හිංසා කරන පුද්ගලයා තමාටම හිංසා කරගන්න කෙනෙක්. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අසත්පුරුෂයාගේ චින්තනය තමයි තමන්ගේ ජීවිතයට අනතුරු හෙලා ගැනීමේ අදහස් මාලාව. අසත්පුරුෂ චින්ති. ඒ අසත්පුරුෂ චින්තනයේදී අත්ත නැත්තම් තමාට හිංසා පිණිස කල්පනා කරනවා. අනිත් අයටත් එහෙමයි. කොහොමද අනිත් අයට හිංසා කිරීම පිණිස කල්පනා කරන්නේ? අනිත් කෙනාගේ ජීවිතය යහපතට යොමු කරන්නේ නැහැ. අනිත් කෙනාගේ ජීවිතය අර්ථවත් පැත්තකට යොමු කරන්නේ නැහැ. අනිත් කෙනාට අවැඩක්මයි සලසන්නේ.
පාපයට සම්මාදම් කරගන්නවා, අකුසල් කරන්න සම්මාදම් කරගන්නවා, වැරදි කරන්න එකතු කරගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා පර ව්‍යාබාධාය චේතේති. අනිත් අය නසන්නට කල්පනා කරන කෙනා කියලා. එතකොට තමනුත් අනුනුත් නැසීම පිණිසනේ කල්පනා කරන්නේ. උභය ව්‍යාබාධාය චේතේති කියලා ඊළඟට තථාගතයන් වහන්සේ වදාරනවා. ඒ අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි යාගේ චින්තනය තමයි තමන්ගේද අනුන්ගේද විනාශය පිණිස කල්පනා කරනවා. තමන්ගේද අනුන්ගේද නැසීම වෙනසීම පිණිස කල්පනා කරනවා. තමන්ගේ ජීවිතයත් අනුන්ගේ ජීවිතයත් අනුතුරට හෙලා ගන්න කල්පනා කරනවා. ඔන්න ඔබ හිතන්න ඔබ සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද කියලා. කොතනක හරි ඔබේ හිතට ආවනම් මම මෙන්න මේ වැරදි වැඩේ කරන්න ඕනේ. මම මේ වැරදි වැඩේ කරන්න අසබලත් එකතු කරගන්න ඕනේ. ආන්නේනම් ඔබේ ජීවිතේ නෑ සත්පුරුෂ ධර්මයක්. ඒ වගේ මෙයා කල්පනා කරනවා මම මෙන්න මේ පෞකාර ගමන යන්න ඕනේ. මෙන්න මේ පෞකාර ගමන යද්දී මේ අසවලා සම්බන්ධ කරගන්න ඕනේ. එහෙම හිතුවනම් ආන්න ඔබ සත්පුරුෂයෙක් නෙමෙයි. පුංචි හරි අකුසලයකට පුංචි හරි වැරද්දකට ඔබත් යෙදෙමින් තව කෙනෙකුත් යොදවා ගන්න හිතනවා නම් ආන්න අසත්පුරුෂ චින්තනය. ඒකට කියනවා අසත්පුරුෂ චින්තනය කියලා. මේ අසත්පුරුෂ චින්තනය යම් රජෙකුගේ තිබේ නම් ඒ රජතුමා පිරිහෙනවා. යම් ඇමතිවරයෙකුගේ තිබේ නම් ඒ ඇමතිවරයා පිරිහෙනවා. ඒ වගේම යම් පුද්ගලයෙකුට මේ අසත්පුරුෂ චින්තනය තිබේ නම් ඔහු කවදාවත් දියුණු වෙන කෙනෙක් නෙමෙයි. ලෝකෙ මිනිස්සු කියනවා අනේ අපිට දියුණුවක් නැහෙනි. අපිට හරියන්නේ නැහෙනි. අපි මේ කරන දේවල් කිසි දෙයක් වගතුවක් නැහෙනි ආදී වශයෙන් කොච්චරයි අඳෝනා නගනවනේ. ඇයි මේ අඳෝනා නගන්නේ? මේ අත්තන්ගේ ජීවිතවල මේ තියෙන අඩුපාඩු ටික මේගොල්ලෝ අයින් කරගෙන නැහැ. දැන් මේ කියන අසත්පුරුෂ ධර්මයන්ගෙන් ඈත් වුණා නම් එතෙන්ට එන්නේ සත්පුරුෂ ධර්මනේ. සත්පුරුෂ ධර්ම වැඩෙනකොට යාට කුසල විපාක මතුවෙනවනේ. මහ පිනකුත් එකතු වෙනවනේ. ඉතින් එහෙව් එකේ යාට වරදින්න හේතුවක් නැහැනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා කිසිම හේතුවකින් අසත්පුරුෂයා කියන කෙනා හිතන්නේ නැහැ සත්පුරුෂාකාරයෙන්. එයා අසත්පුරුෂ චින්තී හෝති. ඊළඟ කාරණය කතංච භික්ඛවේ අසත්පුරිසෝ අසත්පුරිස මන්ති හෝති. තථාගතයන් වහන්සේ වදාළනේ අසත්පුරුෂයාගේ ස්වභාවයක් තමයි අසත්පුරුෂ ආකාරයෙන් කතා කරනවා. එයාගේ කතාව සාකච්ඡාව අනිත් අයත් එක්ක කරන ගනුදෙනු මේ ඔක්කොම අසත්පුරුෂත්වයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ අසත්පුරුෂ මන්ත්‍රණය කියන්නේ කරන සාකච්ඡාව. කාගෙත් එක්ක හරි කතා කළොත් තව කෙනෙකුට අනතුරක් කරන්න කතා කරන්නේ. ඒ වගේම අන් කෙනෙකුට පීඩාවක් දෙන්න කතා කරන්නේ. හොඳක් කතා කරන්නේ නැහැ. එක්කෝ කාගේ හරි නුගුණයක් කතා කරන්නේ. එහෙම නැත්නම් එලවටත් නැති මෙලවටත් නැති හිස් කතා. රාජ කතා, චෝර කතා, මහා මත්ත කතා, ජනපද කතා, නිගම කතා, ඒ වගේම විසිකා කතා ඔය තියෙන්නේ. දෙතිස් හිස් කතා කියලා. ඒ කතාවන් තමයි එයා සිද්ධ කරන්නේ. කතා කරන සෑම වචනයකින්ම Tamanටත් අනුන්ටත් අයහපතක් තමයි එයා සලසා ගන්නෙ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ අසත්පුරුෂ මන්ත්‍රණය එයාගේ ජීවිතේ තියෙනවා. මන්ත්‍රණය කියන්නේ සාකච්ඡාව කියන එකනේ. හමුවීම එහෙම නැත්නම් ඔවුනෝන් එකතු වෙලා පිරිසක් සමග කතා බහ කිරීම. එතකොට මේ තුල තමන්ගේ වෙනසීම පිණිසත් අන් අයගේ වෙනසීම පිණිසත් තමන්ගේද අන් අයගේද කියන දෙපිරිසගේම වෙනසීම පිණිසත් තමයි මේ අසත්පුරුෂයා මන්ත්‍රණය කරන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කතංච භික්ඛවේ අසත්පුරිසෝ අසත්පුරිස වාචෝ හෝති. ඊළඟ කාරණය තථාගතයන් වහන්සේ වදාළානේ අසත්පුරුෂයා අසත්පුරුෂ වචන කතා කරනවා කියලා. මොනවද අසත්පුරුෂ වචන කියන්නේ? තමන්ටත් අනුන්ටත් අහිත පිණිස පවතින වචන. ඒවට කියනවා අසත්පුරුෂ වචන. මොනවද අහිත පිණිස පවතින වචන? පළවෙනි වචනය තමයි මුසාව. ඔන්න අසත්පුරුෂයාගේ වචනේ තියෙන දෙයක්. එයාගේ වචනේ තියෙනවා මුසාවාදය. එයා සත්‍ය කතා කරන්නේ නැහැ. එයාගේ ජීවිතයේ සත්‍ය කතා වීමක් සිද්ධ වෙන්නේම නැහැ. කොච්චර හරි කතා කළත් පිළිතුරක් දුන්නත් ඇහුවත් එයා කියන්නේ බොරුවක්. බලන්නකො ජීවිතය මොනතරම් අඳුරට හෙලා ගන්නවද කියලා. අපි මේ ලස්සනට ලැබපු ජීවිතය කතා කරන්න පුළුවන් වෙච්ච අවස්ථාව, මිහිරි වචන කතා කිරීමේ හැකියාව තිබියදී අසත්‍ය කතා කරනවා කියන්නේ. අසත්‍ය කතා කිරීම ලොකු අනතුරක් කෙනෙකුගේ ජීවිතේ. ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං කියනවා. ඒ කියන්නේ බොරු කියන්න පුරුදු වෙච්ච කෙනාට කරන්න බැරි පාපයක් නැහැ. ඕනම පාපයක් කරන්න පුළුවන්. හේතුව තමයි එයා බොරු කියනවා. බොරු කියලා එයාගෙන් යමක් ඇහුවට පස්සේ සත්‍ය වසන් කරනවා. එයා බොරුවෙන් නම් ජීවත් වෙන්නේ. ඒක නම් එයාගේ ප්‍රകൃතිය. ඕනම වැරද්දක් කළා එයා වහන්න සූදානම්.
එහෙනම් අසත්පුරුෂයාගේ අසත්පුරුෂ වචන අතර පළවෙනි වචනය තමයි එයා බොරුවෙන් ජීවත් වෙන්න හදනවා. සත්‍යයක් නෑ එයාගේ ජීවිතේ. අතුලාන්තයේ ඇත්තක් නෑ. බොරුව කියන එක වචනයෙන් කියන්නත් පුළුවන්. ලියලා පෙන්වන්නත් පුළුවන්. ඉරියව් වලින් ඉඟිබිඟි පාලා ඒ බොරුව තව කෙනෙකුට අඟවන්නත් පුළුවන්. කොයි ආකාරයෙන් සිද්ධ වුණත් බොරුව නම් සිද්ධ වෙන්නේ මතක තියාගන්න. එයාගේ වදන් වැල සත්පුරුෂ වදන් වැලක් නෙමෙයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පිසුනා වාචෝ හෝති. ඊළඟ කාරණය. පිසුනා වාච කියන්නේ කේලාම් කීම. ප්‍රිය භාවයේ නැති කරන වචන පිසුනා වාච. ලෝකේ බොහෝ දෙනාගේ පිසුනා වාචයන් තියෙනවානේ. ලෝකේ බොහෝ දෙනා හිස් වචන කතා කරන්නේ. හිස් වචන වලට කලින් මේ තව කෙනෙක්ව ભેද බින්න කිරීමේ වචන ඕන තරම් කතා කරනවා. බලන්න ඔබ දවසකට ඔබේ කටින් කතා කරන වචන ටික ඔබට කාගේ හරි ගුණයක් කිව්වොත් ඒක අනුමෝදන් වෙන්න පුළුවන්ද? ඔබ ගුණවතාගේ ගුණ නොමසුරුව අගය කරලා කතා කරනවද? ඔබ හිතන්න. හැබැයි ඔබ ගුණවතෙකුගේ වුණත් විද්‍යමාන වෙන යම් දුර්ගුණයක් වේ නම් ඒව ගැන බොහෝම ඉහලින් කතා කරනවා. බොහෝම වමනාවෙන් අනිත් අයගේ ඕපාදූප කතා කරනවා. හැබැයි ගුණයක් තියෙනම නම් ඒක රස කරලා කතා කරන්නේ නැහැ. අසබලා ශ්‍රද්ධාවන්තයෙක්, එයා සිල්වන්තයෙක්, එයා ගුණ පිළිවෙත් පුරන කෙනෙක්, හොඳට ජීවත් වෙන කෙනෙක්, අනිත් අයට කරුණා මෛත්‍රිය දක්වන කෙනෙක්, එයාගේ ජීවිතය ආදර්ශ සම්පන්නයි. මේ වගේ ඔබ කතා කරනවා අනිත් අයගේ ගුණ ජීවිත දිහා බලලා. ඊටාම අඩුවෙන් තමයි මේ ලෝකේ කෙනෙක් අනෙකුගේ ගුණයක් දකින්නේ. එහෙම දකිනවා කියන එක ලේසි නෑ. ඒක සත්පුරුෂයාට විශේෂ වෙන දෙයක්. අසත්පුරුෂයාට විශේෂ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ අසත්පුරුෂයාගේ වචන අතර එයා කේලාම් කියන කෙනෙක්. කාගේවත් දෙයක් කාගේවත් ජීවිතයක් විනාශ කරන්න අසමගිය හෙලන්න කේලාම් කියන්න එපා. බරපතලයි. ಜಾති ಜಾතිත් ඔබට මිත්‍ර භේදයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේකේ ආදීනව. ලෝකේ බොහෝ දෙනා ජීවත් වෙනවානේ බොහොම හොඳින් යාළුවා ආශ්‍රය කරන. හැබැයි වැඩි දවසක් යාට යාළුවා ආශ්‍රය කරන්න බෑ. සමහර පුද්ගලයෝ ඉන්නවා වැඩි කාලයක් ආශ්‍රය කරන්න බෑ. සමහර පුද්ගලයෙක් ඇසුරු කරද්දී මොහොතකින් එපා වෙනවා. දවස් 2-3ක් ඇසුරු කරන්න ඕනිත් නැහැ. පැය 2-3ක් ඇසුරු කරන්න ඕනිත් නැහැ. මේ කතා කරලා මොහොතක් යනකොට එයා එපා වෙනවා. එහෙම පුද්ගලයෝ ලෝකේ ඉන්නවා. ඒක තමයි අසත්පුරුෂයාගේ වචනේ හැටි. අසත්පුරුෂයා හැසිරෙන්නේ එහෙමයි. ඉතින් ඒ නිසා වදාරනවා ඒ අසත්පුරුෂයා කේලාම් කියන කෙනෙක් වෙනවා. කේලමින් ජීවත් වෙන කෙනෙක් වෙනවා. ඊළඟට පරුසා වාචෝ හෝති කියලා තථාගතයන් වහන්සේ වදාරන්නේ මේ අසත්පුරුෂ පුද්ගලයාගේ වචන බොහොම රළුයි. අමිහිරි. තව කෙනෙකුට අහන්නවත් හිතෙන්නේ නැහැ. කතා කළොත් හිත රිදෙන වචනයක්. එහෙම නැත්නම් තව කෙනෙකුගේ ඕපාදූපයක්. එහෙම නැත්නම් හිත බින්දෙන වචනයක්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සම්පප්පලාපි හිස් වචන කතා කරන්නේ. ඒ වචනවල එලවටත් නැති, මෙලවටත් නැති, අගක් නැති, මුලක් නැති, අර්ථයක් නැති වචන ඕන තරම් කතා කරනවානේ. ඒවා කතා කරන්නේ නැහැ සත්පුරුෂයා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා එයා සම්පප්පලාපි හිස් බව ඇති කරන වචන කතා කරනවා. ප්‍රලාප දොඩනවා. වාචා බහුලයි. ඒ වාචා බහුලත්වයෙන් තමන්ටත් අනුන්ටත් හොඳක් සිද්ධ වන්නේ නැහැ. ඊළඟට දේශනා කරනවා කතංච භික්කවේ අසත්පුරිසෝ අසත්පුරිස කම්මන්තෝ හෝති. අසත්පුරුෂයා අසත්පුරුෂ කර්මාන්තෙන් යුක්තයි කියවනේ මොනවද ඒ අසත්පුරුෂ කම්මන්ත? භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඉද භික්කවේ අසත්පුරිසෝ පානාති පාති හෝති අදින්නාදායි. ඒ වගේම කාමේසු මිච්ඡාචාරී. ඔන්න කරුණු තුනක් තියෙනවා. අසත්පුරුෂයා මේ කරුණු තුනෙන් යුක්තයි. එකක් තමයි ප්‍රාණඝාතය කරනවා, එහෙම නැත්නම් කරවනවා, ඒකට අනුබල දෙනවා, ඒකට කැමති වෙනවා. සමහර කෙනෙක් ඉන්නවා මේ ලෝකේ තමන් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. හැබැයි ප්‍රාණඝාතය කරන්නට හරිය කැමති. ඒවට අනුබල ලබා දෙනවා. ඒවා අනුමත කරලා කතා කරනවා. අසත්පුරුෂ කර්මාන්තයේ අය දෙන්නේ. ඊළඟට සොරකම් තියෙනවානේ. මේ ලෝකේ නුදුන් දේ පැහැර ගැනීම, හැර ගැනීම. ඒ දේවල් තමනුත් කරනවා. සමහරට අනිත් අය ලබාත් කරවනවා. තමන් කරන්නේ නැති වුණත් අනිත් අය ලබා කරන්නට කරවන්නට ඒ පුද්ගලයා කටයුතු කරනවා. එහෙනම් අසත්පුරුෂ කර්මාන්තයක් යාගේ ජීවිතේ තියෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කාමෙහි වර්ධවා හැසිරෙනවා. තමනුත් කාමයේ වර්ධවා හැසිරෙනවා. තමන් හැසිරෙනවා විතරක් නෙමෙයි. ලෝකේ ඉන්න අනිත් අයම ඒකට පොළඹවා ගන්නවා. ඒක ඉතාම අනතුරුදායකයි. තමන් කාමයේ වර්ධවා හැසිරෙන ගමන් තමන්ගේ යහළුවෝ හොඳින් ඉන්න අය, සිල්වත් ඉන්න අය දැක්කට පස්සේ ඔවුන්ගේ බඹසර කඩන්නට කටයුතු කරනවා. බඹසර කෙලසන්න කටයුතු කරනවා. වැරදි කාම සේවනයේ රස කර කතා කරනවා.
ඒව සඳහා ලැජ්ජා බය නැතිවන විදිහ කතා කරනවා, පොළඹවා ගන්නවා. නොඑක් විදිහේ ආකාරවලින් ඒ හොඳින් ඉන්න කෙනා පොළඹවා ගන්නවා. එතකොට තමන් වැරදි කාම සේවනය කරන ගමන් අනිත් අයටත් කාමයේ වර්ධවා හැසිරෙන්නට අනුබල දෙනවා නම් ආන්නේ පුද්ගලයා අසත්පුරුෂ කර්මාන්ත ඇති අසත්පුරුෂයෙක්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කතංජ භික්කවේ අසත්පුරුෂෝ අසත්පුරුෂ දිට්ඨි හෝති. ඊළඟ කාරණය. අසත්පුරුෂයා අසත්පුරුෂ දෘෂ්ටියෙන් යුක්ත වෙන්නේ කොහොමද? දෘෂ්ටිය කියන්නේ දැක්මනේ, හිතන විදියනේ, චින්තනයනේ, අදහස් ගලා එන විදිහට කියනවා දෘෂ්ටිය කියලා. යමක් දෙස යමෙක් දකින විදිය. එතකොට ලෝකයේ මේ ඇස් දෙකෙන් දේවල් දිහා බලන්න පුළුවන්. කන් දෙකෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් මේ විදිහට අරමුණු ලබා ගන්න පුළුවන්. මේ ලෝකේ එකම වස්තුවක් දෙස 10 දෙනෙක් බැලුවොත් ආකාර 10කින් තමයි ඕනට ඒ වස්තුව වැටහෙන්නේ. ඒක තේරුම් ගන්න. සිදුවීමක් දෙස 10 දෙනෙක් බැලුවොත් මේ ලෝකේ ඒ සිදුවීම ආකාර 10කින් තමයි ඒ අත්ව විනිශ්චය කරන්නේ, තීරණය කරන්නේ, තීන්දුව ලබා දෙන්නේ. ඒ කියන්නේ එක අදහසක්, එක විනිශ්චයක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසත්පුරුෂයා කියන කෙනාත් මේ ලෝකයේ ඒ අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි, එයාගේ දෘෂ්ටිය තමයි සත්පුරුෂ ධර්මයන්ට ප්‍රතිවිරුද්ධව ගිහිල්ලා කල්පනා කරනවා. ඇත්ත නැති කරලා නැත්ත ඇත්තක් හැටියට මවා ගන්න කල්පනා කරනවා. එතකොට ඒ අසත්පුරුෂ දෘෂ්ටියේ තියෙන ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ වදාරනවා නත්ති දින්නම්. ඔන්න යා හිතනවා මේ දන් දීලා වැඩක් නැහැ. දන් දීමෙන් විපාක නැහැ. නත්ති yittං. ඒ වගේම මහා යාග පූජා කළා වැඩක් වෙන්නේ නැහැ. යාග කියන්නේ මේ සතුන් මරලා කරන යාග නෙමෙයි, මහා දන් පැවැත්වීම. ඔය බුදුරජාණන් වහන්සේගේ කාලේ මහා බෝසතාණන් වහන්සේ පෙර ආත්ම භාවයන්නේ මහා සුවිශාල දන් වැටවල් පැවැත්වුවානේ. අද වගේ නෙමෙයි. අද කාලේ නම් ඇත්තෝ තමන්ගේ පමණින් මාසෙකට නැත්නම් අවුරුද්දකට වතාවක් නේ දන් හැන්දක් පූජා කරන්නේ. ඒ කාලේ හිටපැත්තෝ හැමදාකම දන් හැන්දක් පූජා කළා. ඒ වගේම දිගට දන් වැටවල් පැවැත්වුවා. හැම දවසකම කොච්චර ආවත් කන්න දුන්නා. එහෙම මිනිස්සු මේ ලෝකෙ හිටියා. ඉතින් ඒවට විපාක තියෙනවා, ආනිසංස තියෙනවා කියලා එයා පිළිගන්නේ නැහැ. ඒ වගේම නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ, කුසල කුසල කර්මයන්ට විපාක තියෙනවා කියලා මෙයා පිළිගන්නේ නැහැ. කවුද? අසත්පුරුෂයා. එයා පිළිගන්නේ, ආයව විශ්වාස කරන්නේ නැහැ. පව් කරන්න එපා, දුක් විඳින්න වෙනවා කිව්වට එයා ඒක ගණන් ගන්නේ නැහැ. ඒක බැහැර කරනවා. බොහොම සොච්චම් කොට සලකනවා, හැලු කොට සලකනවා, ලඝු කොට සලකනවා, ලමු කොට සලකනවා. ඒක තමයි අසත්පුරුෂයාගේ චින්තනයේ හැටි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ. මේ ලෝකය කියලා එකක් තියෙනවා, පරලෝකය කියලා එකක් තියෙනවා කියලා යා පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙනවා කියන්නේ මේ ගහකොළ ඉරහඳ තාරකා තියෙනවා කියන එක නෙමෙයි. හේතුඵල දහමෙන්, හේතුඵල අනුව නැත්තම් හේතුන් නිසා සකස් වෙච්ච ජීවිතයක් අපිට තියෙනවා. හේතු නැතිවීමෙන් ඒ ධර්මතා නිරුද්ධ වෙලා යනවා. ඒක නිසා මේ ජීවිතේ හේතුන්ගෙන් ඇති වුණා පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත මේ ලෝකය හේතු පවතිනකම් පැවතිලා නැති වෙලා යනවා. ওই විදිහට හේතුඵල වශයෙන් මේ ලෝකය දකිනවා. පරලෝක කියන්නේ මෙලොවින් පස්සේ මරණින් මත්තේ යන තැනක් තියෙනවා. ආය නැවත ඉපදීමක් තියෙනවා. ඒක පිළිගන්නවා, ඒක අදහා ගන්නවා. ඒක අදහා ගන්න නැත්නම් එයා ආන්නේ අසත්පුරුෂයෙක්. ඒක තමයි මෙතන තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. කවුරුන් හෝ ඒක අදහා ගන්න නැත්නම්, ඒක විශ්වාස කරන්නේ නැත්නම් එයා සත්පුරුෂයෙක් නෙමෙයි. ඊළඟට නත්ති මාතා නත්ති පිතා. අම්මා කියලා විශේෂ කෙනෙක් නැහැ කියලා එයා හිතනවා. කවුද? අසත්පුරුෂයා. තාත්තා කියලා විශේෂ කෙනෙක් නැහැ. අම්මා තාත්තා කියලා විශේෂ කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා එයා හිතනවා. අම්මා වේවා තාත්තා වේවා ඒ අය මේ ලෝකේ විශේෂ අය නෙමෙයි. කොහොමත් කාටත් අම්මලා තාත්තලා ඉන්නවනේ. ඒගොල්ලොත් මේ ලෝකේ එක්තරා සත්ව කොටාසයක් පමණයි කියලා හිතනම නම් ආන්නේ අසත්පුරුෂයෙක්. අම්මා කියන්නේ මාව මේ ලෝකෙට බිහි කරපු කෙනා, ලේකිරි කරලා ස්මාර්ට් කරලා පෝෂණය කරපු කෙනා. තාත්තත් එහෙමයි. ඒ අයගේ ගුණ බොහෝමයි. ඒ අයට මම පිහිට පිළිසරණ වෙන්න ඕනි කියලා එයා කල්පනා කරන්නේ නැහැ. ඉතින් ආන්න එහෙම කරන්නේ නැත්නම් එයා අසත්පුරුෂයෙක්. ඒ වගේම ඕපපාතික සත්වයෝ ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා, ප්‍රේතයෝ ඉන්නවා, නිරේ සත්තු ඉන්නවා. ඒගොල්ලෝ ඕපපාතිකවයි පහළ වෙන්නේ. එහෙම පිළිගන්නේ නැහැ. අම්මෙක් අප්පෙක් නැතුව ඕපපාතිකව පහළ වෙනවා. එහෙම සත්වයෝ ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. ඊළඟට නත්ති ලෝකේ සමන බ්‍රහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නායේ ඊමංච ලෝකම් පරංච ලෝකම් සයං අභිඥා සත්‍යගතවා පවේදේති. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකයේ 이르දිමත් ශ්‍රමණවරු, බ්‍රහ්මණවරු විශිෂ්ට ඥානීය දියුණු කළ සමත සමාධි බලය උපදවාගෙන ඒ සමත බලයෙන් සහ විදර්ශනා බලයෙන් ලෝකය දකිනවා. මෙලොව පරලොව දකිනවා.
පුබ්බේ නිවාසානුස්මෘති ඥානෙ උපදවලා තියෙනවා. ආසවක්ෂය කරන ඥානෙ උපදවලා තියෙනවා. ඒ වගේම චතුූපපාත ඥානෙ උපදවලා තියෙනවා. ඒ ඥාන බලයෙන් දකිනවා මනුස්ස ලෝකේ ඉන්න කෙනා මරණින් මත්තේ දෙව්ලොව උපදින හැටි, ඇතැම් කෙනෙක් දුගතිය වැටෙන හැටි මේවා දැකලා දේශනා කරනවා. නමුත් අසත්පුරුෂයා ඒ ශ්‍රමණයන්ට ගරු කරන්නේ ඔවුන්ගේ අදහස් පිළිගන්නේ නැහැ. ඔවුන්ගේ අදහස් ප්‍රතික්ෂේප කරනවා. ඒක අසත්පුරුෂ ලක්ෂණයක්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ අසත්පුරුෂයා කියන කෙනා තමන්ගේ ජීවිතයත් පිරිහෙලා ගන්නට අනුන්ගේ ජීවිතයත් පිරිහෙලානට කටයුතු කරන අතරට කතංච බික්කවේ අසත්පුරුෂ අසත්පුරුෂ දානං දේති. එයා දන් දෙනවා, හැබැයි අසත්පුරුෂාකාරයෙන් දන් දෙන්නේ. කොහොමද අසත්පුරුෂාකාරයෙන් දන් දෙන්නේ? අසක්කච්ඡන් දානං දේති. ගරු කරන්නේ නැහැ, නුවණින් සලකන්නේ නැහැ, ඔහේ දෙනවා. කවුරුන්ව ගෙදරට ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩියොත් ඔහේ දෙනවා දානි. හැබැයි ගෞරවයක් නැහැ. දෙන්න ඕනේ හින්දා දෙනවා. ඊළඟට ඒ අසත්පුරුෂ දන් දෙන කෙනා අසක්කච්ඡන් දේති. ඒ වගේම තමයි අසහත්තා දේති. තමන්ගේ අතින් දෙන්නේ නැහැ. තමන්ගේ අතින් නෙවෙයි, සේවකයෙකුට හරි ඉන්න කෙනෙකුට හරි එහෙම නැත්නම් ළමයෙකුට හරි කියනවා මෙන්න මේ හාමුදුරන්ට දාන ටිකක් දෙන්න. මෙන්න මේ යාචකයාට කෑම ටිකක් දෙන්න. තමන්ගේ අතින් දෙන්නේ නැහැ. මාන්නක්කාරකමින් ඉන්නවා. ඒක තමයි අසත්පුරුෂයාගේ ලක්ෂණය. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අචිත්තීකත්වාදයේදී තමන් වෙත පැමිණි යාචකයාට ගරු කරන්නේ නැහැ. ආසනයක් පනවලා දෙන්නේ නැහැ. ඒ වගේම බොහොම අවනම්බුවක් ඇතිවන ආකාරයෙන් සලකනවා. පහත් ආසනයක් තමයි පෙන්වන්නේ. පහත් තැනක තමයි වාඩි කරවන්නේ. සමහරට ගේ ඇතුළටවත් ගන්නෙ නැහැ. එළියෙම පුටුවක් තියලා දෙනවා. එහෙමයි ඉන්නවනේ. ආන්නේ පුද්ගලයා ඒකාන්තයෙන්ම අසත්පුරුෂයෙක් කියලා මතක තියාගන්න. ඊළඟට අපවිද්ධං දානං දේති. අපවිද්ධං කියලා කියන්නේ අහක දාන දේවල් තියෙනවා නම් ඒවා දෙනවා. හොඳ රස කෑම තියෙනවා ඒවා සංගව ගන්නවා. ආන්න අහක දාන දේ පූජා කරන කෙනා සත්පුරුෂයෙක් නෙමෙයි, යා අසත්පුරුෂයෙක්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අනාගමන දිට්ඨිකෝ දානං දේති. එයා තමන් වෙත මේ කරන දේ පැමිණෙයි කියලා හිතන්නේ නැහැ. මේ දෙන දාණය තමන් වෙත කවදා හෝ දවසක පැමිණෙනවා කියලා හිතන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට අසත්පුරුෂ දන් දෙන කෙනා අසත්පුරුෂයෙක්. මෙලෙසින් අගෞරවයෙන් දන් දෙන කෙනා අසත්පුරුෂයෙක්. මෙලෙසින් කිසි පැහැදීමක් නැතිව දන් දෙන කෙනා අසත්පුරුෂයෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ භික්කවේ අසත්පුරුෂෝ එවං අසත් ධම්ම සමන්නාගතෝ හෝති. මහණෙනි, මෙලෙසින් අසත්පුරුෂයා කියන කෙනා අර මුලින් කිව්වා වගේ අසත්පුරුෂ කරුණු 7කින් සමන්නාගතයි. අශ්‍රද්ධාවන්තයි, පවට ලැජ්ජාව නැහැ, පවට බිය නැහැ. ඒ වගේම ඒ පුද්ගලයාගේ ජීවිතේ ඒ පුද්ගලයා කොයි වෙලාවෙ බැලුවත් තව කෙනෙක් එක ගැටෙන්නමයි බලන්නේ. බහුශ්‍රත භාවයක් නැහැ, කම්මැලි, සිහිමුලාවෙන් ඉන්නේ, දුෂ්ප්‍රඥා. ඒකට කියනවා අසත් ධම්ම සමන්නාගත වීම. ඊළඟට අසම්පුරුෂ චින්ති, අසත්පුරුෂ භක්ති, අසත්පුරුෂ වාචෝ, අසත්පුරුෂ කම්මන්තෝ කියපු මේ දුර්ගුණ වලින් යුක්තයි. යම් කිසි කෙනෙක් මේ දුර්ගුණ වලින් යුක්ත වෙනවා නම් කායස්ස භේදා පරම්මරණ, කය බිඳී මරණින් මත් එයා කොහෙටද යන්නේ? යා අසත්පුරිසානං ගති තත්ත උපජ්ජති. අසත්පුරුෂ උපදින තැනක් දෙනවා. කොහෙද අසත්පුරුෂ උපදින තැන? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරයෝවා තිරච්ඡාන යෝනිවා. නිරය හෝ තිරිසන් ලෝකයේ කියන මේ තැන් දෙකේ තමයි අසත්පුරුෂයා උපදින. ආන්නෙතෙන්ට යනවා. පින්වතුනි, මේ ලෝකේ එහෙනම් කවුරුන් හෝ කෙනෙක් අසත්පුරුෂයෙක් හැටියට ජය කෙහෙලි නංවගෙන ජීවත් වෙනවා නම් එයාට අපි වෛර කළ යුතුද? එයාට වෛර කළ යුතු නැහැ. එයාට ක්‍රෝධ කළ යුතුද? ක්‍රෝධ කළ යුතුත් නැහැ. එයාට ද්‍රෝහී විය යුතුද? ද්‍රෝහී විය යුතුත් නැහැ. අපි හැබැයි එයාගෙන් පරිස්සම් වෙන්න ඕනි. එහෙම කෙනෙක්ගෙන් අපි ආරක්ෂා වෙන්න ඕනි. හැබැයි එයාට දඬුවම් දෙන්න අපි ඉක්මන් වෙන්න ඕනේ නැහැ. එයාට අනතුරු කරන්න අපි ඉක්මන් වෙන්න ඕනේ නැහැ. ධර්ම නියාමයක් තියෙනවා. ඊට අනුව එයාට විපාකය ලැබෙනවා. අපි හැබැයි සත්පුරුෂයෝ නම් එයාව ඒ අනතුරින් බේරගන්න බලන්න ඕනේ. හැබැයි බොහෝ දෙනා එහෙම බේරගන්න කියලා තමනුත් අමාරුවේ වැටෙනවා. ඒ නිසා තමනුත් අමාරුවේ නොවැටි අනිත් අයවත් බේරාගෙන හොඳ කෙනෙක් වෙන්න සත්පුරුෂ ධර්මවල පිහිටන්න ඕන. ඉතින් අද කතා කළේ මේ ධර්ම දේශනාවේදී අසත්පුරුෂයාගේ ලක්ෂණ ටිකක්. අසත්පුරුෂයා හිතන විදිය, අසත්පුරුෂයා කතා කරන්නේ මොනවද, අසත්පුරුෂයා කියා දෙන්නේ මොනවද, අසත්පුරුෂයාගේ අදහස් මාලාව මොකක්ද, අසත්පුරුෂයා පුද්ගල සම්බන්ධතා පවත්වන්නේ කොහොමද, අසත්පුරුෂයාට කෙනෙක් ප්‍රිය වෙන්නේ කොහොමද, අප්‍රිය වෙන්නේ කොහොමද, මෙන්න මේ කාරණය තමයි අද කතා කළේ. එතකොට ඔබ බලන්න ඕනි මේ කියපු දුර්ගුණ වලින් මගේ ජීවිතේ මේවා තියෙනවද කියලා. ඒකයි මේ උදාාර ධර්මයේ කතා කිරීමේ දේශනා කිරීමේ වැදගත්ම කාරණේ. තමන්ගේ ජීවිතයට ගලපා ගන්න බලන්න. අනිත් අයගේ ජීවිත වලින් අනිත් අය සත්පුරුෂ කරන්න හිතන්න එපා. අනිත් අය අසත්පුරුෂයෝ කියලා කියන්න ඉක්මන් වෙන්නත් එපා. ඔබට බෑ ඔබ සත්පුරුෂ නොවි තව කෙනෙක්ව තේරුම් ගන්න. ඔබ අසත්පුරුෂව ඉන්න තාක්කල් ඔබට සත්පුරුෂයා වැටහෙන්නේ අසත්පුරුෂයෙක් ලෙස. ඒ වගේම අසත්පුරුෂයා ඔබට වැටහෙනවා නැත්නම් සත්පුරුෂයෙක් ලෙස. මොකද අසත්පුරුෂයාට ප්‍රිය වෙන්නේ අසත්පුරුෂයාමනේ.
පාප මිත්‍රයාට ප්‍රිය වෙන්නේ පාප මිත්‍රයාමනේ. ඒ වගේම දුර්ගුණ තියෙන කෙනාට ප්‍රිය වෙන්නේ දුර්ගුණ තියෙන කෙනාමනේ. ඒ නිසා ඔබ ඊටාම සිහි කල්පනාවෙන් මේ වගේ කාලයක ජීවත් වෙන්න කල්පනා කරන්න. මොකද අපේ ජීවිතවලට වැඩ වැරදුනාට පස්සේ කතා කරන කවුරුවත් නැහැ. මේ ජීවිතේ හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා. මරණින් මත්තේ අන්ත දුකට වැටෙන්න වෙනවා. මේ ජීවිතේ හිරේ විලංගුවේ වැටෙන එකට වඩා බරපතලම ප්‍රශ්නය වෙන්න කෙනෙකුට මරණින් මත්තේ තිරිසන් ලෝකේ හෝ പ്രേත ලෝකේ හෝ අසුර ලෝකේ හෝ නිරේ වැටෙන්න සිද්ධ වීම. එලෙසින් වැටුණාට පස්සේ ගොඩ ගන්න කවුරුවත් ලං වෙන්නේ නැහැ. අපව අත ගන්න, හිස සිඹින්න, ඒ වගේම අපේ දුක් අඳුළු සිඳින්නට කවුරුවත් ඉදිරිපත් වෙන්නෙත් නැහැ, වෙන්නත් බෑ. ඉතින් ඒ නිසා ඒ අනතුරු අපි ඉදිරියේ තියෙනවා. එහෙම තිබියදී තමයි අපි මේ නිදාගන්නේ, hina වෙන්නේ, උසුළු විසුළු කරන්නේ, කන්නේ බොන්නේ, විනෝදේ හොයාගෙන යන්නේ. මේ හැමදේම කරන්නේ ඔය අනතුරු ඉදිරියේ පෙනිපෙනි. ඒකයි මෙතන තියෙන අවාසනාවන්තම తත්වය. අනතුර පෙන්වා දෙනවා, අනතුරට වැටෙන හැටි පෙන්වා දෙනවා, අනතුරෙන් බේරෙන හැටිත් පෙන්වා දෙනවා. මේ ටික කියද්දී පවා මේ අසරණ ජනතාවට මේක තේරෙන්නේ නැහැ. මොනවාදෝ සිතුවිලි වල වසඟ වෙලා, මොනවදෝ කල්පනාවන් වසඟ වෙලා, ජීවිතේටම කාපු නැති මිනිස්සු වගේ, ජීවිතේට ඇඳපු නැති මිනිස්සු වගේ, ජීවිතේට සැප සම්පත් නොවිඳපු මිනිස්සු වගේ, සංසාර ගමනේ කිසිදාක කිසිම සැපයක් නොලබපු මිනිස්සු වගේ සැප හොය හොයා යනවා. මිනිස්සු කරන්නේ බොහෝ සෙයින් මේ මිනිසුන්ගේ ඇස් දෙකට පේනවා හරීම ප්‍රියමනාප ඉෂ්ටකාන්ත ලෙස. හැබැයි ඒ පේන්නේ දුකක්. සැපසේ පේනවා, දුකක් පේන්නේ. ඒ දුකට වසඟ වෙලා තමන්ද ලෝකයේද අනතුරේ වටන එක තමයි සාමාන්‍ය මිනිහාගේ ස්වභාවය. එහෙනම් ඔබ අසත්පුරුෂයෙක් නොවෙන්නට මේ බණ කතාව අනුව වග බලා ගන්න. ඒ උදෙසා ඔබට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද හිමිදිරි උදෑසන කාලයේ මේ ධර්මානුශාසනාව දේශනා කළා. ඔබ ශ්‍රවණය කළා. හැම දෙනාගේ ජීවිතවලට වාසනාව පෑදේවා. අද දවසේ කිසිවෙකුටත් කිසිවෙක් හිංසා නොකරත්වා, කිසිවෙක් කිසිවෙකුට නිඳා නොකරත්වා, කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරත්වා. හැම දෙනාම සත්පුරුෂයෝ ලෙස ජීවත් වේවා. හැම දෙනාගේ දුක හඳුනාවා. හැමෝටම හැම දෙනාම පිහිට වේවා. සත්පුරුෂයන් බවට පත් වේවා. සියලු දෙනාම වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ශාන්තම සුවයෙන් සැනසෙත්වා කියලා මම ආශිර්වාද කරනවා. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං. සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම දෙනාගේ ජීවිත සුවපත් වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුවාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු. සමාජ සංගායනා